අයිබෝවන් සූදෑසනක් වාසනාවන්ත ජයග්‍රාහි දවසක් ප්‍රාර්ථනා කරනවා. අද සෙනසුරාදා දවස අගෝස්තු මාසේ 14 වෙනිදා. ඉතින් අද දවසේ අපිත් එක්ක සතියක පත්‍රමේන්තුවත් එක්ක එකතු වෙන ඔබට ජාතික පුවත්පත්වල තියෙන සියලුම තොරතුරු අපි තාමත් ඉක්මනටම කියන්න සූදානම්. දැන් බොහෝ දෙනෙක් ඊයේ දවසේ බලාපොරොත්තුෙන් හිටියා ලොක්ඩවුන් කරයි රටම වහයි මේ කටයුතු ඇන හිටි. සමහර කට්ටිය හිතාගෙන හිටියා ගෙදරට වෙලා අපිට සුව පහසුවේ තව දවස් කිහිපයක් හරි නිවාඩුවෙන් ගත කරන්න ලැබෙයි කියලා. ඒ කොහොම වුණත් වැඩ කරන රටක් ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසාම රට ලොක්ඩවුන් කරන්න නැතුව සංචාරණ සීමා දැඩි කරන්නට කටයුතු කර තිබෙන මොහොතක්. ඉතින් සංචාරණ සීමාවට අනුගත වෙලා අපි කටයුතු කරන්නම ඕනේ. ලෝකෙම කොරෝනාවට බිලි වෙලා ඉන්න මොහොතක අපේ රටටත් ඒකින් ගැලවීමක් නැහැ. ඊයේ දවසෙත් අපේ රටින් මරණ 155ක් වාර්තා වෙනවා. පෙරේද දවසේ 156ක්. ඒ අතරදී ආසාදිත ප්‍රමාණය 3000 සීමාව ඉක්මවලා ගිහිල්ලා තිනවා. ඉතින් මේ තමයි රටේ තියෙන තත්ත්වය. මේ හැම දෙයක් එක්කම අපි සුව පහසුවෙන් ගත කරන නම් හැකියාවක් නැහැ. ඒ සුව පහසුව ඉස්සරහට තියාගෙන දැන් අර පරිස්සමෙන් අපි කටයුතු කරන්න ඕන කියන කාරණාව මතක් කරන්නේ. අද දවසේ ජාතික පුවත්පත් බලන්නත් ඕනේ. ඊට කලින් මාත් එක්ක ඉන්නවා සමීර. සුබ දැසනක් සමීර. සුබ දැසනක් නජිත්. සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම අපිව බලාගෙන ඉන්න. නිරෝගීමත් දවසක ප්‍රාර්ථනාත් එක්ක සුවපත් රටක් බලාපොරොත්තු වෙන සිටින ඔබත් එක්ක අපි සතියක පත්තරමේන්තුව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. නජිත් ඔබ සඳහන් කළ ආකාරයටම ඊයේ දවස වන විට මරණ 155ක රට තුලින් වාර්තා වෙද්දී රෝගීන් ආසාදිතයන් 3,48,270ක් රට තුලින් වාර්තා වී තිබෙනවා. ඒත් එක්කම සුවවන ප්‍රමාණයත් ඉහළ මට්ටමක තිබෙනවා රටේ. 3,04,628 දෙනෙක් සුව වී තමන්ගේ නිවෙස් වලට ගොස් තිබෙනවා රෝහල් වලින්. ඒ වගේම ප්‍රතිකාර මධ්‍යස්ථාන වල 38,022ක් තවමත් ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. ඒ වගේම රටේ මරණ 5,775ක් වාර්තා වී තිබෙන බවට තොරතුරු අනාවරණය වෙනවා. ඒත් එක්කම නජිත් අපි සඳහන් කළ යුතු කාරණය තමයි ඔබ අවධානයට ගත යුතුයි මේ මොහොත වනට 30ට වයස අවුරුදු 30ට අඩු මරණ 65කට ආසන්න ප්‍රමාණයක් මේ 5,775 ඇතුලේ තියෙනවා. ඒ වගේම අවුරුදු 30ත් 59ත් අතර 1,300කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා රෝගීන් බවට පත් වෙලා. ඒ වගේම අවුරුදු 60ට වැඩි පිරිස තමයි 4,000කට එහා ගිය පිරිසක් ජීවිතක්ෂයට පත් වී තිබෙන්නේ මේ තත්ත්වයට එක්ක. ඒ නිසා මෙහි තිබෙන බැරෑරුම්කම අවධානම ඔබ ගන්න ඕනේ. ඔබේ දෙමව්පියන් වැඩිහිටියන් තවමත් එන්නත්කරණය සිදු කරගෙන නොමැතිනම් ඉක්මනින්ම එන්නත් මධ්‍යස්ථානයකට ගිහිල්ලා එන්නත් කරන ස්ථානයකට ගිහිල්ලා ඒ වැඩිහිටියන් සියලු දෙනා එන්නත් කරන්නට ලක් කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍ය කාර්යයක් කියලා තමයි ජනාධිපතිතුමා පවා සඳහන් කළේ. සෞඛ්‍ය අංශ මේ සියලුම දෙනා මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සියලු දෙනාගේම ඉල්ලීම වෙලා තියෙන්නේ 60ට වැඩි සියලු දෙනා ඉක්මනින් එන්නත් කරණය කරන්න. ඊළඟට 30යි 59යි අතර කාණ්ඩේ කණ්ඩායම ඉක්මනින්ම එන්නත් කරණය කර ගැනීම සිදු කළ යුතුමයි කියලා. ඒ නිසා තමයි නජිත් දැන් අපි දැක්කා ඊයේ වෙන විට යුද හමුදාවේ මැදිහත් වීමෙන් ජංගම එන්නත් කරන වැඩසටහනක් පවා ක්‍රියාත්මක කරනවා රට තුල. මේ සියල්ලම ඔබ වෙනුවෙන් සිදු කරමින් තිබෙන්නේ. ඒ නිසා ඔබ ඔබේ වගකීම ඉටු කරන්න දැන් ඔබට තියෙනවා යම් කාර්යභාරයක් මෙවැනි වසංගතයක් අවස්ථාවේදී ඔබ ඔබේ වගකීම ඉටු කරතින් මේ වසංගතයෙන් අපිට ඉක්මනටම මිදෙන්න පුළුවන්. අපි අර හැම වෙලාවෙම කියන සමීර ගෙදරට වෙලා ඉන්න පරිස්සමෙන් ඉන්න ගෙදරට වෙලා නිදහසේ ඔබ ගත කරන්න කියන කාරණාව මතක් කරන්නේ. නිදහසේ ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඔබට පොතක් කියවන්න වෙලාව තියෙන්න පුළුවන්. අපි හැමදාම සෙනසුරාදා දවස්වල සතිය අන්ත්‍ය දවස්වල ඔබට මේ අලුත් පොත් ගැන කියනවා. අදත් කියන්න හදන්නේ ඒ වගේ පොතක්. අබුද්දස්ස කියන පොත තමයි අපි අද තෝරගන්නේ. මේ කෘතිය රචනා කරන්නේ ජයන්තිමාලා පෙරේරා. ජයන්තිමාලා මේ අබුද්දස්ස කෘතිය ගැන බොහොම අපූර්වට පෙරවදනක් ලියනවා. පෙරවදන වගේම පසුවදනත් බොහොම වැදගත් කියලා අපි හිතුවා. පෙරවදනේ සටහන් වෙන විදිහට දැන් මා මේ යෙදෙන්නේ සසර පුරුදු කළ දේහිය කුඩා කල මතුවා සසර පුරුද්ද තාරුණ්‍යයේදී සැඟව ගියද එය යලි දලුලන්නට ඇත්තේ සසර ගමන දිගු බැවින්ද කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්ක ජයන්තිමාලා මේ පිළිබඳව ලියන්නේ. මේ ජයන්තිමාලා නූතන සමාජ පෙළගැස්ම සැබවින්ම ඛේද වාචකයක් කියලා සඳහන් කරනවා. වරද කොතනදයි විනිශ්චය කරගත නොහැකි තරමටම එය අවුල් සහගතයි. නිරන්තරයෙන් විසිර යන සිතවිලි කලවනවා හැරෙන්නට සංහිඳියාවක් නැහැ කියලා ඒ විදිහට කියනකොට පෙරවදනින් පසුවදන මෙහෙම ලියනවා. වැලිමලුව සංසුන්්‍ය බෝසිවනේ සිලිසිලි මිහිර කිසිදු සංගීත භාණ්ඩයකින් උත්පාදනය කරගත හැකි වේ යයි සිතිය නොහැකිය. සුවඳ දුම්ද දැවෙන තෙල් සුවඳද සිත සංසිඳවාලන්නට වලිකයි. නිල්ලහස සිසාරා පියාඹා යන ලොකු කුඩා කුරුල්ලන් කෙරෙන් දකින්නට ඇත්තේ නිදහසේ ආශ්වාදයයි. ඔවුන් සිත්සේ තුරුහිස් මත ලකි දිය කඩිති දැක මියුරු සර නකමින් ජල ක්‍රීඩාවේ යෙදේ.
කිසිවක් පොදි බැඳ නොගෙනම නැවත අහස් කුසට ඉගිලෙයි කියලා බොහොම අපූර්වට මේ පසුවදන ලියනවා. අබුද්දස්ස කියන කෘතිය මේ කෙටි කතා සංග්‍රහයක් සමීර. අපේ විශේෂයෙන්ම දැන් අද දවසේ සෙනසුරාදා සතියක පත්‍රමේන්තුව ඔබ බලනවා නම් නරඹනවා නම් ඔබටත් මේ කෘතිය අරගෙන කියවන්න පුළුවන්. අබුද්දස්ස කෘතියේ කෙටි කතා කිහිපයක් තියෙනවා. අපි ආසරිය පුනරුත්පත්තිය, පන්ති කතා, තෙල් සාත්තුව. ඉතින් මේ වගේ බොහොම අපූරු කෙටි කතා සංග්‍රහයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් විරාග රාගය මේ සමුගන්නෙමි විවිධ තේමාවන් යටතේ ජයන්තිමාලා මේ කෘතිය රචනා කරලා තියෙනවා. ඉතින් ඔබටත් හැකියාව තියෙනවා මේ කෘතිය අරගෙන කියවන්න. ශාජය ප්‍රකාශකයෝ තමයි මේ කෘතිය එළියට මුද්‍රණය කරලා තියෙන්නේ. ඉතින් ඔබටත් හැකියාව තියෙනවා මේ කෘතිය අරගෙන කියවන්න. ඒ වගේම ඔබත් ග්‍රන්ථකරණයේ යෙදෙනවා නම් කතූරයක් නම් අපිට එවන්න අපි කියන්න සූදානම්. හැම දවසකම මේ විදිහට එළි දැක්වෙන කෘති පිළිබඳව කෙටි කතා සංග්‍රහ වෙන්න පුළුවන්. නැත්නම් අපි පද්‍ය සංග්‍රහ වෙන්නත් පුළුවන්, නවකතා වෙන්නත් පුළුවන්. ඕනම ආකාරයක කෘතියක් ගැන අපි කියන්න සූදානම්. ඉතින් අර විවේකයේ ගෙදරට වෙලා ඉන්නවා නම් මේ දවස්වල බොහොම වටිනවා පොතක් කියන දේ. රූපවාහිනී නරඹලා ඔබට සමහර විට තෙහිට්ටු ඇති. දැන් හොඳටම ඇති කියලා හිතනවත් ඇති. ඒ කොහොම වුණත් පොතක් අරගෙන කියවන එක ජීවිතේට බොහොම වටිනවා. සමීර ඔව් රජිත් ඔබ සඳහන් කළ ආකාරයට මේ විවේකය ප්‍රයෝජනවත් දෙයක් එක්ක යොමු කරන්න කියලා තමයි අපි සඳහන් කරන්නේ. ඉතින් ඒකත් එක්ක අපි යනවා අද දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු දෙසට අවධානය යොමු කරන්න. රජිත් ඊයේ වන විට අපිට සංචරණ සීමා පැනවෙයිද එහෙම නැත්නම් ලොක්ඩවුන් එකක් යයිද මේ ආදී කරුණුත් එක්ක හිටපු අපිට තමන්ම ස්වයන් වාරණයක් දාගෙන තියෙන ප්‍රවෘත්තියක් එක්ක අපිට යන්න පුළුවන් ඡායාරූප සටහනකුත් එක්ක ලංකාදීප පුවත්පතේ. අර සමහරලාට හිතන සමීර මේ අපේ රටේ මිනිස්සු හරිම වෙනස් කියලා. ඉතින් කොහොම වුණත් ඊයේ දවසේ අපි වෙනස දැක්ක ටවුන් වලට ගියාම නගරවලට ගියාම නගර පාලුවට ගිහිලා කොළඹ නගරේ කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට කියන්නේ බොහොම ජනකීර්ණ තැනක්. අද ලංකාදීපේ ප්‍රධාන ඡායාරූපය රට නොබැහුවත් කොළඹ පාලුවේ කියලා මේ ඡායාරූපය අද දවසේ ලංකාදීපේ ප්‍රධාන ඡායාරූපය බවට පත් වෙනවා. කොරෝනා අවදානම නිසා ජනතාව කොළඹ නගරයට ඊයේ පැමිණි ඉතාම අඩුවෙනි. ජනතාව නොමැති වීමෙන් පාලුවට ගිය කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මාර්ගයේ දිස්වූ ආකාරය ලංකාදීප කැමරාවේ සටහන් වුණේ මේ ආකාරයෙන් කියලා. ඊයේ කොළඹට ගියා නම් සමීර බොහෝ තැන් පාලුවට ගිහිල්ලා අර වෙනදට තියෙන මාර්ග තදබදේ ඊයේ දවසේ දැක ගන්න හම්බුන්නේ නැහැ. ඉතින් බොහෝ දෙනෙක් විශ්වාස කරා රට ලොක්ඩවුන් කරයි. කොළඹ ඉන්න පිරිස් ගමට ගියා. ඉතින් ඔය යනකොට ගමට යනකොට මේ කොරෝනාවත් අරගෙනද ගියේ කියන එකත් බොහොම ප්‍රශ්නයක්. ඒ කොහොම වුණත් දැන් එන්නත් කරන්නේ සාර්ථකව සිද්ධ වෙනවා. ඒ නිසාම රට වහන්නත් බෑ. රට වහන්න කියලා බොහෝ දෙනෙක් ඉල්ලීම් කරනවා. අර සමහර වෙලාවට අපිට හිතෙනවා රුපියල් 5000 ගන්නත් දන්නේ මේ බොහෝ දෙනෙක් ආයෙ උත්සාහ කරන්න කියලා. ඒ කොහොම වුණත් රට වහන්න බෑ. රටේ ආර්ථිකය පවත්වගෙන යන්න ඕනේ. ඉතින් අපි දන්නවා ආර්ථිකයත් බොහොම මේ උඩ තැනක නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ ආර්ථිකය පවත්වගෙන යන්නත් ඕනේ. ඒ නිසාම තමයි මේ අදාළ තීන්දුව తీරන මේ විදිහට ගත්තේ. අද දින වෙන කියනවා මොකද උනේ කියලා. ඔව් දිනමෙන කියනවා ඒ කතාව ඊයේ දවසේ බලාපොරොත්තුෙන් හිටිය දේ නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. රට වහන්නේ නැහැ. දිනමෙන ප්‍රධාන සිරස්තලයේ සංචරණ සීමා දැඩි කරලා තියෙනවා. සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න කියලා තමයි ඉල්ලීමක් කරලා තියෙන්නේ. නුවන් කොඩිකාර දිනමෙන පුවත්පතට ලියන වාර්තාව සම්පූර්ණයෙන්ම රටවැසීමේ බලාපොරොත්තුවක් නැති බවත් ඒත් සංචරණ සීමාවල යම්කිසි ආකාරයක තවත් දැඩි කිරීමක් විය හැකි බව ඖෂධ නිෂ්පාදනයේ සැපීම නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ සඳහන් කරපු ප්‍රවෘත්තිය තමයි අද දිනමෙන ප්‍රධාන සිරස්තලයේ විදිහට අරගන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැසූ COVID-19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ සාකච්ඡාව අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා තිබෙන්නේ. එවැගේම වත්මන් තත්ත්වය පාලනය කිරීම ගැනයි ප්‍රධාන වශයෙන් සාකච්ඡා වුණේ. එහිදී විවිධ අදහස් ඉදිරිපත් වුණා. ඒ අනුව සමහර තීන්දුව తీරන ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්ලු. සම්පූර්ණ වශයෙන් වසා දැමීමට බලාපොරොත්තුවක් නැහැ. යම්කිසි ආකාරයකට සංචරණ සීමා තවත් දැඩි කිරීමට කටයුතු කරනු ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කිව්වා කියලා තමයි දිනමින පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලයේ අරගෙන තිබෙන්නේ. ඒ වගේම නජිත් අපි දිනමින ඒ විදිහට සඳහන් කරද්දී ඊළඟට අපිට අවධානය යොමු කරන්න පුළුවන්කම ලැබෙන්නේ අපි අර සඳහන් කරපු කාරණේ විශේෂයෙන්ම එන්නත් දෙකම නැත්නම් සැප්තැම්බර් 15 ඉඳලා ගැවසෙන්න තහනම් කියලා යුද හමුදාපතිවරයා සඳහන් කරන කාරණයක් දෙසට අපි අවධානය යොමු කරනවා. දිවයින ප්‍රධාන සිරස්තලය පළාත් අතර ගමන් බැහැ දෙපැත්ත යා කෙරෙන බස් සේවා නවත්වයි අත්‍යවශ්‍ය සේවාවලට බාධාවක් නැහැ කියලා යුද හමුදාපතිවරයා සඳහන් කරනවා. ඒ කාරණය සමන් ගමගේ දිවයින පුවත්පතට ලියනවා මේ විදිහට.
පවතින උග්‍ර කොවිඩ් වසංගතය පාලනය සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පළාත් අතර සංචලනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවරගත් බව ජාතික කොරෝනා මර්ධන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. පළාත් අතර පොදු ප්‍රවාහන සේවාවන් නතර කිරීමට පියවරගෙන ඇති අතර පළාත් සීමාවන් ඔස්සේ ගමන් කිරීමට අවසර හිමිව ඇත්තේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා යන පිරිස්වලට පමණයි කියලයි යුද හමුදාපතිවරයා සඳහන් කර තිබෙන්නේ. ඒ නිසා නජිත් දැඩි සංචලන සීමාවක් පළාත් අතර පනවා තිබෙනවා. ඒ නිසා මේක සැලකිල්ලට අරගනිමින් විහිළුවට ගන්න එපා. මේවා අපිට යම් ආකාරයකින් බිඳගෙන යන්න පුළුවන් ක්‍රම තියෙනවා. අපි ළඟ යම් හැඳුනුම්පත් අපේ පාවිච්චි කරලා යන්න පුළුවන්. අපිට මේ ලියුම අරගෙන ගියොතින් යන්න පුළුවන්. මේක විහිළුවකට ලක් කරන්න එපා මේ වෙලාවේ. අපි දැක්කා පහුගිය කාල සීමාවේ සංචලන සීමා පනවපු අවස්ථාවේදී බොරු කියලා Tamanගේ ආයතන වලින් එන්න කිව්වයි කියලා ලියුම් හදාගෙන එහෙම එළියට ගිය අය නදිත් අපි දැක්කා බොහෝ පිරිසක් හිටියා. ඒ තත්ත්වය නෙමෙයි දැන් තිබෙන්නේ. ඊට වැඩිය හාත්පසින්ම වෙනස් තත්ත්වයක්. ඒ නිසා ඔබ මේ රජය ලබා දෙන උපදෙස් ඒ වගේම මේ සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ ලබා දෙන උපදෙස් එක්ක හිටියොතින් අපිට මේ මරණ ප්‍රමාණය ආසාදිතයන් හමුවීමේ ප්‍රමාණය බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. අර බොහෝ අය කියන කතාවක් තමයි සමීර මේ පාරණ ටිකක් අමාරුයි බේරෙන්න ගැලවෙන්න අමාරුයි කියන කාරණාව ඔබ ඒ විදිහට ගැලවෙන්න පුළුවන් වුණොත් බොහොම වටිනවා. එහෙම ගැලවෙන්න උත්සාහ කරන්න කියන කාරණාව තමයි අපි මතක් කරන්නේ. ඔය අතරේ ලංකාදීපයත් අද ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ දෙවෙන වාර්තා කරපු කාරණාව එන්නත් කාඩ් එක නැත්නම් පොදු තැන් තහනම් එන මාස 15 සිට ක්‍රියාත්මකයි. පළාත් සංචාරණයටත් ඉඩ නැහැයි කියලා ලංකාදීපය කියනවා. සුජිත් හේවාචුලිගේ ලියන්නේ එන්නත් කාඩ් එක නැත්නම් පොදු තැන් තහනම්. වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීමේදී කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට සඳහන්. එන්නත් කාඩ් පත ළඟ තබා ගැනීම ලබන මාස 15 වෙනිදා සිට අනිවාර්ය කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා පැවසුවා. ඊ දවසේ අපි දැක්ක කොවිඩ් මර්ධන මේ කමිටුව රැස් වෙනවා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඉතින් එහිදී ගත තීන්දුව ඒ විදිහට අද දවසේ ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. අද ඩේලි මිරර් පුවත්පතත් මේ සම්බන්ධයෙන් කියනවා no lockdown inter-provincial travel ban strictly enforced කියලා. අද මේ විදිහට ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ no lockdown inter-provincial travel ban strictly enforced කියලා මේ විදිහට ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. මේ ලොක්ඩවුන් කිරීමක් නැහැ. පළාත් අතර සංචරණ සීමා තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කරනවා කියලා තියෙනවා. ඒ වගේම ඊට යටින් සඳහන් වෙනවා no travel restrictions for banking, tourism, ports, apparel sectors and essential services. දැන් මේ ක්ෂේත්‍රවල අයට සංචරණ සීමා බලපැවැත්වෙන්නේ නැහැ. බැංකු ක්ෂේත්‍රය, ඒ වගේම සංචාරක ක්ෂේත්‍රය, වරාය ක්ෂේත්‍රය, ඒ වගේම මේ රෙදිපිලි නැත්නම් මේ අපි කියනවා ගාමන්ට් නැත්නම් මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල ඒ ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට, ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවන්ට මේ කටයුතු බාධාවකින් තොරව සිද්ධ කරගෙන යන්න පුළුවන්. inter province public transport cancelled. මේ පළාත් අතර අන්තර් පළාත් ගමනාගමනය සම්පූර්ණයෙන් ප්‍රවාහනය නවත්වලා තියෙනවා කියලා සඳහන් වෙනවා. restaurants, shopping malls to operate under strict health guidelines. මේ අවන්හල් ඒ වගේම මේ විශාල ප්‍රමාණයේ shopping malls මේ හැම දෙයක්ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ක්‍රියාත්මක විය යුතුයි කියලා ඩේලි මිරර් පුවත්පත ඔය විදිහට සඳහන් කරනවා. ඒ අතරදී අද ඩේලි නිවුස් පුවත්පත කියනවා මේ වගේ කරුණක් travel between provinces completely banned. මේ පළාත් අතර ගමනාගමනයේ සංචරණය සම්පූර්ණයෙන් තහනම්. no island wide lockdown. මේ දිවයින පුරාම ක්‍රියාත්මක වෙන lockdown තත්ත්වයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවන්ට ඉඩකඩ සැලසෙනවා. ඒ වගේම දැන් මේ පොදු ස්ථානවලට පැමිණීමේදී අර එන්නත් කාඩ් පත අනිවාර්යයි කියන කාරණාවත් ඩේලි නිවුස් පුවත්පත කියන අතරදී ජනාධිපතිතුමන් මේ ඊයේ දවසේ පැවැත්වෙච්ච කොවිඩ් කමිටුවේදී සඳහන් කරපු කරුණක් අද ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරනවා. මේ විදිහට ජනාධිපතිතුමන් සඳහන් කරන මේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් වෙනමම අවධානය යොමු කරන්න කියලා එතුමන් සඳහන් කරන කාරණාව ඩේලි නිවුස් මේ විදිහට ලියනවා. pay special attention to those who suffer from NCDs. විශේෂයෙන්ම මේ අවුරුදු 60ට වැඩි පිරිස් මේ පිහිටක් අවශ්‍ය ඕනම කෙනෙක්ට විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමන් නිලධාරීන්ට බලධාරීන්ට උපදෙස් දුන්න කියලා අද ඩේලි නිවුස් පුවත්පත කියනවා. ඒ ගැන දිනමිනත් අද දවසේදී තොරතුරු කියනවා. ඔව් නජිත් දිනමිනත් කියනවා ජනාධිපතිවරයා සඳහන් කළ කාරණය 60ට වැඩි අය ගැන විශේෂ අවධානයක් දෙන්න කියලා තමයි ජනාධිපතිතුමා සඳහන් කර තිබෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කරන කාරණයට ඉඩකඩ ලැබෙනවා අද දවසේදී පුවත්පතේ. වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා
බලධාරීන්ට ඊයේ දැනුම් දීලා තියෙනවා. ගත වූ දින කිහිපය තුළ සිදුව ඇති මරණ පිළිබඳව කළ විමර්ශනයන්ට අනුව ඉන් වැඩි දෙනෙක් බස්නාහිර පළාතට අයත් වන අතර එම පිරිසෙන් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 60ට වැඩි එන්නත ලබා නොගත් සහ බෝණවන රෝගවලින් පෙළෙන අය බව හඳුනාගෙන තියෙනවලු. ඒ හින්දා අවුරුදු 60ට වැඩි සහ බෝණවන රෝගවලින් දීර්ඝකාලීනව පෙළෙන අය කෙරේ අවධානය යොමු කර විශේෂ වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාවය කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමග ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා අවධාරණය කළා කියලා තමයි සඳහන් කරන්න ලදී. මේ කාරණේ අපි සඳහන් කළා 60ට වැඩි පිරිස තමයි මේ 5775ක් රට තුල මරණ සිදු වෙද්දී 4000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී තිබෙන්නේ මේ ආසාදනයත් එක්ක. 60ට වැඩි පිරිස ඒ නිසා තමයි ජනාධිපතිවරයා ආය පාරක් මේක පසුගිය කාලවකවානුවේදී ජනාධිපතිවරයා සඳහන් කළා. නැවත සඳහන් කර තිබෙනවා සෞඛ්‍ය බලධාරීන්ට 60ට වැඩි පිරිස පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න කියන කාරණයක් පිළිබඳව. ඒකත් එක්කම අපි ඊළඟට සඳහන් කරනවා දිවෙන පුවත්පත වාර්තා කරන තවත් සිරස්තලයක්. ඒ තමයි පාර්ලිමේන්තුවේ පිරිසකට කොරෝනා ආසාදනය වුණා කියලා අපි තොරතුරු වාර්තා කළා පසුගිය සතියේත් නජිත්. ඒත් එක්කම අද දවසේ වාර්තා වෙනවා ප්‍රසන්න රණවීර ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒකත් එක්කම නජිත් අර ජනාධිපතිවරයා සඳහන් කළ කාරණේ පිළිබඳව අපිට ඊයේ දවසේදී අපි ප්‍රවෘත්තිවලුත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කළා. ඒ පිළිබඳව අපිට දැන් බලන්න පුළුවන්. ගත වූ දින කිහිපය තුළ සිදුවී ඇති මරණ පිළිබඳව කළ විමර්ශනයකදී හෙළි වී තිබෙන්නේ ඉන් වැඩි දෙනෙක් බස්නාහිර පළාතේ පුද්ගලයින් බවයි. මෙම පිරිසෙන් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 60ට වැඩි එන්නත් ලබා නොගත් සහ බෝණවන රෝගවලින් පෙළෙන අය බවට හඳුනාගෙන තිබෙනවා. ඒ හේතුවෙන් මෙම පිරිස් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කළා. PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේදී 60ට වැඩි සහ විවිධ රෝගවලින් පෙළෙන පිරිස් කෙරෙහි ප්‍රමුඛතාවය දිය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළා. වකුගඩු බද්ධ කිරීමට හෝ රුධිර කාන්දුකරණයට ලක් කර ඇති රෝගීන් හුදකලා කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. බෝණවන රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් සායනවල ලියාපදිංචි වී ඇති රෝගීන්ගේ තොරතුරු පිළිබඳ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානය යොමු කිරීමේ වැදගත්කමද සාකච්ඡා කෙරුණා. බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි එන්නත් ලබා නොගත් සියලු දෙනාට ඉදිරි දින කිහිපය තුළ එන්නත් ලබා දීමට පියවර ගන්නා බවයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ප්‍රතිශක්තීකරණ වර්ධන කාල සීමාව පැමිණෙන තෙක් වගකීමෙන් ක්‍රියා කළ යුතු බව කොවිඩ් කමිටුවේ සමාජික විශේෂඥ වෛද්‍යවරුන් මෙහිදී පෙන්වා දුන්නා. නජිත් ඔය කාරණය අපි සඳහන් කළා. දැන් එන්නත් දෙකම ලබා ගැනීමේ අවශ්‍යතාවය තමයි තදින්ම බලපාලා තිබෙන්නේ. ඒ නිසා හැකි හැම අවස්ථාවෙම එන්නත් දෙකම ලබා ගන්න කියලා තමයි මේ සියලු දෙනාගේම ඉල්ලීම වෙලා තියෙන්නේ. අපි සඳහන් කළා පාර්ලිමේන්තුවේ කතාව. පාර්ලිමේන්තුවේ පසුගිය දිනවලදී අපි මන්ත්‍රීවරුන් සාමාත්‍යවරුන් කීප දෙනෙකුටත් කොරෝනා ආසාදනය වී තිබෙන බව තොරතුරු අනාවරණය වුණා. අදත් එහෙම ප්‍රවෘත්තියක් එනවා පුවත්පත්වලට. ප්‍රසන්න රණවීර ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍යවරයාටත් කොවිඩ් ආසාදනය වී තිබෙන බව තොරතුරු අනාවරණය කරනවා. දිවෙන පුවත්පතේ මුල් පිටුවේ රණවීරට කොවිඩ්, රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර මහතාට කොවිඩ් ආසාදනය වී ඇති අතර ඊයේ දින ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගත වී තිබෙනවා. ඒ මහතාට මෙන්ම ඔහුගේ බිරිඳටත් කොවිඩ් ආසාදනය වී ඇති. නමුත් ඔහුගේ දරුවන් දෙදෙනාට කොවිඩ් ආසාදනය වී නැතයි ඔහුගේ නිවසේ ප්‍රකාශකයෙක් දිවෙන පුවත්පතට සඳහන් කරපු කාරණේ. ඒකත් එක්කම හිටපු අමාත්‍යවරයා මංගල සමරවීර මහතා කොවිඩ් ආසාදිතේ බවට පත් වී තිබෙනවා. ඒ ප්‍රවෘත්තියත් වාර්තා වෙනවා. හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතාට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. පෙරේදා සිදු කළ PCR පරීක්ෂණයකදී ඔහුට වෛරසය ආසාදිත වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා කියලා තමයි පුවත්පත සඳහන් කරන්නේ. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් මීට පෙර තමන් හමුවීමට පැමිණි පිරිස් වලට නිරෝධායනය වන ලෙසත් මංගල සමරවීර මහතා ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අතරේ අද දවසේ ශ්‍රී ලංකාදීපය සඳහන් කරන කාරණාවක් දැන් ඉදිරි සතිය තීරණාත්මකයි බොහෝ ක්ෂේත්‍රවලට. ඒ අතරේ පාර්ලිමේන්තුව ලබන සතිය පවත්වනවද නැද්ද කියන පිළිබඳව තවමත් තීරණයක් නැහැ. පක්ෂ නායක රැස්වීමක් අනිද්දා දවසේදී පැවැත්වෙන්නට නියමිතයි. අද ලංකාදීපයේ එක පෙළට මේ තොරතුරු කියනවා. එන්නත් දෙකම ගත් පිරිස ලක්ෂ 40ක් පන්නති. පාර්ලිමේන්තුව කල්යන හැඩ පක්ෂ නායක හදිසි රැස්වීමක් අනිද්දා මැති සභා අංශ කිහිපයක කොරෝනා රෝගියෝ බැංකු ශාඛාවක් වසයි. මේ පුවත් සියල්ල එකට වාර්තා වෙන්නේ පාර්ලිමේන්තුව කල්යන හැඩ පක්ෂ නායක හදිසි රැස්වීමක් අනිද්දා කියලා තියෙනවා. දැන් මේ දේත් එක්කම කොරෝනා අවදානම සැලකිල්ලටගෙන ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීමද කල් දැමීමට බොහෝ දුරට ඉඩකඩ ඇතයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසෙනවා. මේ අතර පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව අනිද්දා හදිසි කැඳවීමට කතානායක මහින්දයා පාබේවර්ධන මහත්තයා තීරණය කළා තියෙනවා. කොරෝනා වසංගත තත්ත්වයේ සැලකිල්ලටගෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වහාම කැඳවන්නයි කතානායකවරයා
සභානායකවරයාට තමා යෝජනා කළ බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා පැවසුවා. පාර්ලිමේන්තුව ලබන 17 වෙනිදාට කල් තබලා තියෙන්නේ. එනිසා එදින සභාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව අනිවාර්යෙන්ම රැස්විය යුතු වෙනවා. පාර්ලිමේන්තු රැස්වීම කල් දබන්නේ නම් එදිනට කෙටි වේලාවකට හෝ රැස්වී කළ යුතු බවට පාර්ලිමේන්තු නිලධාරීහු පවසනවා කියලා දැන් කල් තියලා තියෙන හින්දා සමීර අනිවාර්යෙන්ම රැස් වෙන්න ඕනේ. හැබැයි ටික වේලාවකට හරි රැස් වෙලා නැවත විසිරෙන්න කටයුතු කරනවා කියන කාරණාව තමයි සඳහන් වෙන්නේ. ඔය අතරේදී මැතිසභේ අංශ කිහිපයක කොරෝනා රෝගියෝ බැංකු ශාඛාවත් වසයි කියලාත් අද දවසේ ලංකාදීපේ කියන අපි අර දැකපු ඒ පුවතත් එක්කම තිබුණු තවත් ප්‍රවෘත්තියක් මැතිසභේ අංශ කිහිපයක කොරෝනා රෝගියෝ බැංකු ශාඛාවත් වසයි. මේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඇති ලංකා බැංකු ශාඛාවේ සහකාර කළමනාකාරවරියට කොවිඩ් ආසාදනය වීම නිසා මේ ශාඛාව ඊයේ හදිසියෙම වසා දමනු ලැබුවා. මේ අතර පාර්ලිමේන්තුවේ තවත් අංශ කිහිපයකින් කොවිඩ් ආසාදිතයන් 6 දෙනෙකු හමු වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් සඳහන් වෙනවා. මෙසේ කොවිඩ් ආසාදිතයන් හමු වෙත්තේ පාර්ලිමේන්තුවේ පනත් කෙටුපත් කාර්යාංශය, සභාලේඛන කාර්යාලය සහ පාර්ලිමේන්තු පොලිසිය යන අංශවලින් කියලා අද දවසේ ලංකාදීප පුවත්පතත් කියන. ඉතින් පාර්ලිමේන්තුවේ හැමතැනින්ම කොරෝනා ආසාදිතයන් වාර්තා වෙන තත්ත්වයක් තමයි. සමීර අපි අර දැන් පත්තරවල තොරතුරු කියනවට අමතරව අපිට පුළුවන් නම් කෙනෙක්ට පිහිටක් වෙන්න අපි අවස්ථාවත් ලබා දෙන කටයුතු කරන හැම සතියකම බොහෝ පිරිස් අපේ සභාපතිතුමාගේ කාර්යාලයට ප්‍රවෘත්ති මේ හැම තැනකටම ලිපි එවමින් උදව් උපකාර ඉල්ලනවා. ඉතින් එහෙම එවපු ලිපියකට තමයි අපි ඉඩකඩ ලබා දෙන්න සූදානම් වෙන්නේ. ඔව් නජිත්, අපි පසුගිය සතියේත් මේ පිළිබඳව වාර්තා කළ තොරතුරු අපිට එවන ලිපිත් එක්කම මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරන්න ඔබටත් පුළුවන්කමක් තිබෙනවා නම් මෙන්න ඔබට අවස්ථාවක් තිබෙනවා. බොහෝ දුප්පත් කාන්තාවක් ලියලෙවනවා මේ විදිහට. TNW කුමාරි නම්බර 25 වීදියවත්ත මියන විට දැරණියගල තමයි අය පදිංචි වෙලා ඉන්නේ. දරුවන් දෙදෙනෙකු ඉන්නවා. ස්වාම පුරුෂයාත් අසනීප තත්ත්වයේ පසුවන්නේ. ඉන්න නිවසක් නෑලු. අවුරුදු 9ක දරුවෙක් සහ අවුරුදු 4මාරක දරුවෙක් ඉන්නවා. මේ දරුවෝ දෙදෙනාත් අසනීප තත්ත්වයෙන් පසු වෙනවා. ඒ වගේම මේ කාන්තාවට සහ ස්වාම පුරුෂයාටත් රෝගාබාධ රැසක් තියෙනවා කියලා තමයි තොරතුරු සඳහන් කර තිබෙන්නේ මේ ලිපියේ. ඒ නිසා හරියට රැකියාවකුත් ඔවුන්ට නැහැලු. ඒ නිසා නිවසක් නැහැ, පදිංචි වී සිටින්න ඉඩමක් නැහැ, අනුන්ගේ තැනක ජීවත් වෙන්නේ. ඒ නිසා ඔවුන්ට ඉඩමක් ලබා ගැනීමට පුළුවන්කමක් තිබෙනවලු. මුදල් සොයා ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා. හීනයක් කියලා තිබෙනවා අපිට ඉඩමක් සහ නිවසක් ගන්න එක කවදාවත්. ඒ නිසා පුංචි දරුවෝ දෙන්නත් ඒක ජීවත් වෙන්න නිවසක් අරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒකට උදව් කරන්න කියලා තමයි කියන්නේ. ළඟම ඉඩමක් සහ ගෙයක් තියෙනවලු. ඒක ගන්න මුදල් උපකාරයක් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් දුරකථන අංකය සඳහන් කරලා තිබෙනවා. ඔබට මේ තිරේ දිස්වන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. 072 44 92 087 තමයි කුමාරි මහත්මියගේ දුරකථන අංකය. කතා කරලා ඔබටත් පුළුවන් මේ අවස්ථාවට යම් කෙනෙකුට සහනයක් වෙන්න, උදව්වක් කරන්න, හිසට සෙවණක් ලබා දෙන්න උදව් කරන්න ඒ පින්කමට එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. මහා ලොකු මුදලක් නෙවෙයි සමීර, බොහොම පුංචි මුදලක් ඉල්ලන්නේ. හිතින් හැකියාවක් තියෙනවා නම් ජීවිතය අර අපිට කරන්න පුළුවන් එකම දේ තමයි තව කෙනෙක්ට උදව්වක් කරන එක. බුදු දහම වේවා, කතෝලික දහම වේවා, හින්දු දහම වේවා, ඉස්ලාම් දහම වේවා, ඕනම තැනක ඔය උදව් උපකාරය කියන දේ තියෙනවා. ඒ හින්දා අපි ඔබට ආරාධනා කරන්නේ ජාති ආගම් ભેදයකින් තොරව එකතු වෙන්න, අපේ රටේ මේ උතුම් මිනිසුන් වෙනුවෙන් පෙළ ගැහෙන්න එකතු වෙන්න කියලා. ඔය අතරේ දැන් සමීර දැන් මේ වෙනකොට රටේ තියෙන කොරෝනා තත්ත්වයත් එක්ක ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා විවිධ තොරතුරු ඉදිරිපත් කළා තියෙනවා. දැන් ජනවාරි මාසේ වෙනකොට අපේ රටේ කොයි වගේ තත්ත්වයක් තියෙද කියන කාරණාව, ඒ තත්ත්වය ඇති කරගන්නවද නැති කරගන්නවද කියන දේ අපිම තමයි තීරණය කරන්න ඕනේ. අපේ පරිස්සම බොහොම වැදගත් කියන කාරණාව අපි නැවත නැවතත් මතක් කරනවා. සෞඛ්‍ය සංවිධානය මොනවද සඳහන් කළ තියෙද සමීර? ඔව්, දිවෙන වාර්තා කරනවා සෞඛ්‍ය සංවිධානයේ කියපු කාරණය. මේ විදියට ගියොත් ජනවාරි වන විට කොවිඩ් මරණ 18000ක් වෙනවා කියලා තමයි උන් සඳහන් කරන්නේ. මේ සිරස්තලයක් එක දිවෙන පුවත්පත අරගෙන එනවා නජිත්. කාරණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුරෝකථනය කරයි දිස්ත්‍රික් සංචරණ සීමාවනේ ටික කලක් ඇඳිරි නීතිය දාන්න, සති 3ක් සියලු උත්සව අවලංගු කරන්න, අවුරුදු 60ට වැඩි සැමට එන්නත දෙන්න කියලා තමයි ඔවුන් සඳහන් කරලා තියෙන්නේ. මෙවනිට මෙරටේ පවතින කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට කටයුතු නොකළහොත් ලබන ජනවාරි මාසය වන විට රටේ සමස්ත කොවිඩ් මරණ 18000ක් දක්වා ඉහළ යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිදු කළ සමීක්ෂණ අනුව පුරෝකථනය කරලා තියෙනවලු. මේ සටහන තවදුරටත් වාර්තාව අරගෙන එනවා ඇතුළු පිටුවෙත් සඳහන් කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට වෛද්‍ය විශේෂඥයින් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සමග එක්වී සිදු කළ සමීක්ෂණ ප්‍රතිඵල අනුව මෙම පුරෝකථනයට එළඹ තිබෙනවා. එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙරේදා දිනයේ බාර දී තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. දැනට පවතින කොවිඩ් තත්ත්වය පාලනය කිරීම සඳහා නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔවුන් ප්‍රබල ලෙස
දන්වා ඇත්තේ සංචරණ සීමා පැනවීම තමයි ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ ඉල්ලීම් වෙලා තියෙන්නේ. දැන් මේ තත්ත්වය රට තුළ තේරුම් අරගෙන ඊයේ දවස් වලට සංචරණ සීමා නදිත් පළාත් සංචරණ සීමා දැඩි කරලා තිබෙනවා. උත්සව යම් ආකාරයකට සීමා කළා. අපි දැක්කා විවාහ උත්සව 50 සීමාවට ගෙනාවා. මේ ආදී රටේ බොහෝ උත්සව සංවිධාන කටයුතු සියල්ල යම් ආකාරයකට සීමා කරමින් තමයි දැනටත් රට යන්නේ. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ සියලු කරුණු කාරණා සෞඛ්‍ය අංශ සහ රාජ්‍ය අංශයේ මැදිහත් වීමෙන් සිදුවනකට ඔබේ වගකීම තමයි ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ. ඔබ පරිස්සම අතෑරියොත් ඔබ පරිස්සමින් ඉන්නේ නැති වුණොත් මේ සියලු දේවල් කරන එකේ කිසිම තේරුමක් නැහැ. ඒ අතරදී දැන් තත්ත්වය මෙහෙම තිබ්බොත් එහෙම රෝහල් පද්ධතිය අඩාල වෙන්න සිද්ධ වෙයි කියලා රෝහල් පද්ධතිය අඩාල වෙයි කියලා ඒ කටයුතු අඩාල වෙනවා කියලා අද දවසේ මේ විදිහට සඳහන් කරන වසංගත රෝග විද්‍යාඥයෙක් වෛද්‍ය නිහාල් අබේසිංහ මහත්මයා කියන කාරණාවක් අද ඩේලි මිරර් පුවත්පතට ලියනවා. Hospital network will cripple if no lockdown imposed soon. මේ ඉතාමත් ඉක්මනින් ලොක්ඩවුන් තත්වයකට ගියේ නැත්නම් දැන් රටේ තියෙන රෝහල් පද්ධතිය අඩාල වෙයි අඩපණ වෙයි කියලා එතුමන් සඳහන් කරනවා. Health sector employees were getting infected with the coronavirus which is on the verge of paralyzing the hospital network. මේ රෝහල් ක්ෂේත්‍රයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල බොහෝ පිරිසකටත් කොරෝනා ආසාදනය වෙලා තියෙනවා. ඉතින් මේ හේතුව හින්දා රෝගීන් ප්‍රමාණය වැඩි වුණොත් එහෙම රෝහල් පද්ධතිය අඩාල වෙන්නට සිද්ධ වෙයි කියලා තමයි එතුමා සඳහන් කරන්නේ. කෙසේ වෙතත් දැන් මේ තියෙන තත්ත්වය යම් තාක් දුරකට හරි අවම කරගන්න අපි විශ්වාස කරනවා. දැන් මේ තියෙන සංචරණ සීමා ඒ වගේම අනෙකුත් විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කළොත් මේ තැනින් ගොඩ එන්නට බැරිකමක් නැහැ කියන කාරණාව තමයි බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ. අර ලොක්ඩවුන් තත්ත්වයකට යනවට වඩා මේක ගොඩින් බේර ගන්න තියෙනවා නම් බොහොම වටිනවා කියන දේ තමයි අපිත් විශේෂයෙන්ම විශ්වාස කරන්නේ. අද ඩේලි මිරර් පුවත්පත ඒ ගැන ওই විදිහට තොරතුරු ලියන්නේ. වෛද්‍ය සංගමය දරන්නේ වෙන කතාවක් ඩජිත් වෙන මතයක් ඔවුන් දරන්නේ. ඔවුන් සඳහන් කර තිබෙන්නේ රට වහන්න කියන කාරණය සති දෙකක් රට වහන්න කියලා තමයි වෛද්‍ය සංගමය ජනාධිපතිතුමාට ලියන්නේ. ජනාධිපතිතුමාට කියන්නේ ඒ සටහනත් එනවා. අපි ඒ සටහනත් ඔබට ඉදිරිපත් කරනවා. සති දෙකක් රට වහන්න ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය යලි ජනපතිට ලියයි කියලා තමයි මේ වනට රටෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සහ කොරෝනා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබීම හේතුවෙන් රටේ ජනතාව කොරෝනා වසංගතයෙන් මුදා ගැනීම සඳහා වහම සති දෙකක කාලයක් දැඩි ලෙස සංචලන සීමා වන ලෙස රට අගුළු දමන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නැවත වරක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ කාරණයත් වාර්තා කර තිබෙනවා. අපිට පුළුවන්කම ලැබෙනවා විශේෂයෙන්ම ඒ පිළිබඳව තොරතුරු වාර්තා කළා අපි. ඒත් එක්කම නඩිත් දැන් මේ රට වහන්න ඉල්ලනවා වගේම රට වැහුවට පස්සේ වෙන ගැටලු ටිකකුත් තියෙනවා. ඉතින් මේ පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. අපි අර පහුගිය කාලේ රට වැහුවට පස්සේ රට අරින්නේ කවදද අපිට මේක පොඩ්ඩක් ඇරලා දෙන්න කියලා උද්ඝෝෂණ පවා සිද්ධ කරන ආකාරයක් අපි දැක්කා. දෛනිකව එදා වේල හම්බ කරගෙන ජීවත් වෙන මිනිස්සු විශාල පිරිසක් ඉන්නවා. මේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? මේ මිනිස්සුන්ගේ ආර්ථිකය කොහොමද වර්ධනය කරගන්නේ? මේ ආදී ප්‍රශ්න ගණනාවක් ගැටලු ගණනාවක් එනවා. ඉතින් මේ සියල්ල සමබර කර ගනිමින් ඉදිරියට යාම තමයි අපි සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ. කොහොම වුණත් පරිස්සම තියාගන්න ඕනේ. ඔය අතර සමීර දැන් මේ දවස්වල බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි අපි දැක්ක ඊයේ දවසෙත් අර මුව ආවරණ පළඳන් නැතුව හරියට ගමන් කරපු නෝනා කෙනෙක් පොලිසිය අපේ මහත්තයෙක්ට තඩි බහනවා. කොහොම වුණත් ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙන්න ඕනේද? අපි විනීතව හැසිරුණොත් අපි නිවැරදිව හැසිරුණොත් අන් අයට අපිට දොස් නගන්න ඉඩක් නැහැ. ඒ කොහොම වුණත් අපි සූදානම් දැන් සම්බන්ධ කරගන්න විශේෂම දැන් මේ වෙනකොට ඔය මුවාවරණ සම්බන්ධ නීතිය කොයි වගේද කියලා අපි දැනගන්න සූදානම් සමීර. අපිත් එක්ක මේ වෙලාවේදී සජීව ලෙස දුරකථනයෙන් සම්බන්ධ වෙනවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහත්මයා. සුබ දැසනක් ඔබතුමන්ට. අපි දැනගන්න කැමති අජිත් රෝහණ මහත්මයා මේ දැන් මේ නීතිය තාම ක්‍රියාත්මකද? මොකද්ද දැන් මේකේ අලුත්ම තත්ත්වය? අද දිනේ සිට මුහුණු ආවරණ සම්බන්ධ නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබෙනවා. යම් තැනැත්තෙක් මුහුණු ආවරණයක් නොපැළඳ පොදු ස්ථානයක ගැවසෙන්නේ නම් ඔහු නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආරක්ෂා පනත යටතේ මෙන්ම ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය එනම් දණ්ඩ නීති සංග්‍රහයේ 264 වගන්තිය යටතේ වරදක් සිදු කරනු ලබනවා. මේ සම්බන්ධයෙන් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ලබනවා. සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත මේ සම්බන්ධව උපදෙස් ලබා දී
තිබෙනවා. මුහුණු ආවරණ නිසියාකාරව පැළඳ නොසිටියහොත් එයද වරදක්සේ සලකා කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියා කරනු ලබනවා. ඔබගේ නිවසින් පිටවන සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණයක් පැළඳීමට කටයුතු කරන්න. ඔබ යම්කිසි කාර්යාලයක එසේත් නැතිනම් පොදුවේ වැඩ කරන ස්ථානික සේවය කරන්නේ නම් ආහාර ගන්නා අවස්ථාවේදී වුවද කණ්ඩායම් හැටියට එක්රැස්වීමකින් තොරව එම කටයුතු සිදු කරන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා. හොඳයි ඒ තමයි අජිත් රෝහණ මහත්මයා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා සඳහන් කරපු කාරණාව දැන් මුව ආවරණ හරියට පළඳින්න ඕනේ. ඊයේ දවසෙත් අපි දැක්ක අපි අර කලින් කියපු කතාව මේ මුව ආවරණ හරියට පළඳින්න නැතුව පොලිස් නිලධාරියෙක් අවවාද කළාම ඒ පොලිස් නිලධාරියාට තඩිබාන්න උත්සාහ කරනවා නම් ඒක නෙවෙයි වෙන්න ඕනේ. සමාජයක් විදිහට රටක් විදිහට අපි හැමදෙනෙක්ටම සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා දීලා තියෙනවා. මීටර 1 මීටර 2ක විතර දුර පරතරේ තියාගන්න මුව ආවරණ පළඳින්න අපි හැම වෙලාවෙම අත් දෙක පිරිසිදු කරගන්න කියනවා. ඉතින් මේ දේවල් කියන්නේ ඔබේම හොඳට. ඉතින් ඒ උපදෙස් වලට ගරු කරලා කටයුතු කරන්න කියන කාරණා මතක කරන ඔය අතරේදී අද ඩේලි මිරර් පුවත්පත සඳහන් කරන කාරණාවක් ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා සඳහන් කරනවා. එතුමා කියන කතාව දැන් බොහෝ දෙනෙක් අහනවා මේ වැක්සින් දෙකක් ගත්තාම ඇද්ද තුන්වෙනි මාත්‍රාවක් ඕනේද කියලා. එතුමා කියන කතාව ඩේලි මිරර් මේ විදිහට ලියනවා. fully vaccinated people don't need third dose. fully vaccinated people don't need third dose. ඒ කියන්නේ මේ තුන්වෙනි මාත්‍රාවක් අවශ්‍ය නැහැ කියලා තමයි එතුමා සඳහන් කරන්නේ. as of now මේ වන විට දැන් මේ තියෙන තත්ත්වෙත් එක තුන්වෙනි මාත්‍රාවක් අවශ්‍ය නැහැ කියලා චන්දිම ජීවන්දර මහත්මයා සඳහන් කරනවා. දැන් මේ වෙනකොට වාර්තා වෙලා තියෙන කොරෝනා මේ ආසාදිතයන් ප්‍රමාණය 3,48,270ක් කියලා සඳහන් වෙනවා. මේ ප්‍රමාණය දැන් මේ වෙනකොට ටිකක් වැඩි වෙලා තියෙනවා. ඒ අතරේදී දැන් 38,022 දෙනෙක් ප්‍රතිකාර ලබනවා. ඒ වගේම ඊයේ දවසේ අපිට මුණ ගැහුණු නැත්නම් හම්බ වෙච්ච කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 3,152ක් කියලාත් මේකේ සඳහන් වෙනවා. ඒ අතරේදී සම්පූර්ණ මරණ සංඛ්‍යාව 5,775ක් ඩේලි නැත්නම් දෛනික වාර්තා වෙන මරණ ප්‍රමාණය ඊයේ දවසේ 155ක් වුණා කියලා සඳහන් වෙනවා. කෙසේ වෙතත් මේ තත්ත්වේ පාලනය කරගන්න එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත්තාම ප්‍රමාණවත් කියලා තමයි චන්දිම ජීවන්දර මහත්මයා සඳහන් කරන්නේ. එතුමන් ඇතුළු පිරිස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බොහෝ පරීක්ෂණ කරනවා ඩෙල්ටා වෛරසය පිළිබඳව. මේ ප්‍රභේදවලට කොහොමද එන්නත් හරියාකාරව ක්‍රියා කරනවද ඔය සියලු දේවල් පිළිබඳව පරීක්ෂණ කරනවා. ඉතින් ඒ කරලා ලබාගත් තොරතුරු අනුව තමයි එතුමා ඒ විදිහට සඳහන් කරන්නේ. ඒ හින්දා ඔබ අනවශ්‍ය බියක් ඇති කරගන්න ඕනේ නැහැ. තුන්වෙනි මාත්‍රාවකුත් ගන්න ඕනේ කියලා හිතනවා නම් තව ටික කාලයක් බලලා සෞඛ්‍ය අංශවල උපදෙස් එක්ක ඒ තැනට යන්න අපිට හැකියාව ලැබේවි. කොහොමුණත් දැනට එන්නත් දෙකක් තිබහම ඇති කියලා තමයි එතුමා සඳහන් කරන්නේ. ඔව් නජිත් අපි අර දිවයින පුවත්පතේ වාර්තාවක් තිබුණා රට වහන්න කියලා වෛද්‍ය සංගමය ඉල්ලනවා කියන කාරණේ. දැන් වෛද්‍ය සංගමය ඒ විදිහට ඉල්ලද්දි දිනමින පුවත්පතේ වාර්තාවක් තියෙනවා රට වහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැඩි සංචලන සීමා පැනවීමෙන් ඩෙල්ටා පාලනය කරන්න පුළුවන් කියලා හිටපු අමාත්‍යවරයෙකු වන තිස්ස විතාරණ මහත්මයා මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරන කාරණයකට ඉඩකඩ තියෙනවා. රට වසන්න අවශ්‍ය නැහැ. දැඩි සංචලන සීමා පැනවීමෙන් ඩෙල්ටා පාලනය කළ හැකි මහාචාර්ය තිස්ස විතාරණ කියයි. රට නොවසා දැඩි සංචලන සීමා පැනවීමෙන් ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම පාලනය කළ හැකි බව වෛරස වේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා දිනමිනට ඊයේ සඳහන් කර තිබෙනවා. වෛරසය පාලනය කිරීම සඳහා කළ යුතු ප්‍රධානතම කාර්යය ලෙස ජනතාව උපරිම වශයෙන් නිවෙස්වල රැඳී සිටීමට ක්‍රියා කළ යුතු බව ඒ මහතා සඳහන් කරනවා කියලා තමයි කියන්නේ. වෛරසය පැතිරෙන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට බැවින් වෛරසය වැඩෙන සජීවී උපස්තරය විනාශ කිරීමට කටයුතු කළ යුතු බවත් අවධාරණය කරනවා කියලා තමයි සඳහන් කරන්නේ. මේ මහාචාර්ය තිස්ස විතාරණ මහත්මයා සඳහන් කරන කාරණය රට වහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සංචලන සීමා පැනවීමෙන් ඩෙල්ටා පාලනයකට යන්න පුළුවන් කියලා තමයි මහාචාර්යවරයා සඳහන් කර තිබෙන්නේ. ඔය අතර සමීර ලංකාදීපය කියනවා තොරතුරක් කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහත්මයා මේ ගැන කියන්නේ. දැන් රෝග ලක්ෂණ මතුවෙච්ච පමණින් රෝහලට යන්න එපා කියන කාරණාව එතුමා සඳහන් කරනවා. අපි දැක්ක පහුගිය දවස්වලත් බොහෝ වෛද්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය අංශවල බොහෝ දෙනෙක් කියන කාරණාවක් රෝහල් අනවශ්‍ය විදිහට පිරීලා ගිහිල්ලා තියෙනවා. අර අවදානම් සහිත රෝගීන් පවා හඳුන ගන්න හැකියාවක් නැහැ. මේ සුළු සුළු රෝගී තත්ත්වයන් තියෙන පිරිස් පවා ගියාම රෝග ලක්ෂණ මතුව පමණින් රෝහලට යන්න එපා. හුස්ම ගන්න අමාරු නම් හතිය නම් වහාම යන්න කියලා වෛද්‍ය උපුල් මහත්තයා කියනවා. රංජන් කස්තුරි මේ ගැන ලියන්නේ කොරෝනා ආසාදිත රෝගීන්ට රෝග ලක්ෂණ මතුවූ පමණින් රෝහල්ගත වීමට අවශ්‍ය නොවන බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහත්මයා පැවසුවා. ඇඟ රිදීම, කැස්ස, උගුර කැසීම, උණ, කොන්ද කැක්කුම, හිස රද ආදී රෝග ලක්ෂණ කොවිඩ් ඕනෑම ප්‍රභේදයක ලක්ෂණ වන බවද එම රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් මතුවූ පමණින් රෝහල්ගත නොවී නිවසේ සිට විවේකීව කටයුතු කිරීම ඉතා හොඳ බව විශේෂඥ වෛද්‍ය දිසානායක මහත්මයා කියලා තියෙනවා.
එහෙත් හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවක් තිබේ නම් අධික හතියක් තිබේ නම් රෝහල්ගත වීම අනිවාර්ය වන බවද ඔහු සඳහන් කළා. රෝග ලක්ෂණ මතුවද නිවසේ සිට සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම මේ අවස්ථාවේ වඩාත් උචිත ක්‍රියාමාර්ගයේ බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා කියලා අද දවසේ ලංකාදීපය කියන සමීර මේ අපි දන්නා දුනන කිහිප දෙනෙක්ටත් කොරෝනාව ආසාදනය වෙලා තිබ්බ. ඔවුන් කියන කාරණාව තමයි අර හුස්ම ගන්න ටිකක් අපහසු ගතියක් දැනෙනවා. මේ වෙලාවට ඔය කරන්න විශේෂ ව්‍යායාම් ක්‍රම තියෙනවා. වෛද්‍යවරු ඒ ගැන දන්නවා. ඉතින් ඒ ව්‍යායාම් කළත් ඔබට මූලිකව ගෙදර ඉඳන් ඒ ප්‍රථමාධාර ඒ කටයුතු ලබා දීලත් සිද්ධ කරන්න පුළුවන්. රෝහලකට යන්න අවශ්‍ය නැහැ කියන කාරණාව තමයි මතක් කරන්නේ. හැබැයි ඔබට සෑහෙන්න දැඩි අපහසුතාවක් තියෙනවා නම් ගෙදර බලන් ඉන්නත් එපා. ඒක අර අනතුරකට අතවැනීමක් වෙන්නත් පුළුවන්. ඒ හින්දා බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න කියන කාරණාව තමයි අපි සඳහන් කරන්නේ. අද ලංකාදීපය ඒ ගැන තොරතුරු කියන්නේ. ඔව් නඩි දැන් මේ කාරණා මෙහෙම එද්දී රට වටේම තොරතුරු මේ විදිහට සඳහන් කරාදී පක්ෂ විපක්ෂ දේශපාලන මතත් රටේ කතා බහට ලක් වෙනවා. බොහෝ වෙලාවට ඔවුන්ගේ මතත් බලාගෙන ඉන්නවා මොනවද කියන්නේ කියලා. විපක්ෂයෙන් මොනවද කියන්නේ, ආණ්ඩුවේ කට්ටිය මොනවද කියන්නේ, මේ තොරතුරුත් අද ජාතික පුවත්පත්වල වාර්තා කර තිබෙනවා. විපක්ෂ නායකවරයා කියන කතාවත් දිනමින පුවත්පතට අරගෙන එනවා. දිනමින වාර්තා කරනවා මේ විදිහට ආර්ථිකයේද ජීවිතද ආණ්ඩුව තීරණයක් ගන්න ඕනලු විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ මේ කතාව. භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් ලියන වාර්තාව මේ විදිහට එනවා. රටපත්ව ඇති බරපතල තත්ත්වයේ හමුවේ ආණ්ඩුව තීන්දුව කළ යුත්තේ ආර්ථිකයේද ජනතාවද ජීවත් කරවීමට අවශ්‍ය ඔක්සිජන්ද යන කරුණු දෙකෙන් එකක් බවත් වහාම රට වසා දමනවා හැර මේ මොහොතේ ජනතාව ජීවත් කරවීමට කිසිදු විකල්පයක් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබෙනවා කියලා තමයි දිනවෙන පුවත්පතේ වාර්තා කරන්නේ. ඒත් එක්කම ඒ විපක්ෂයේ සමගි ජන බලවේගයේ නායකතුමා විපක්ෂ නායකතුමා සඳහන් කරන කාරණේ අපි ඊළඟට අවධානය යොමු කරනවා ජනතා විමුක්ති පෙරමුණ මේ කාරණේ පිළිබඳව මොකද්ද සඳහන් කරන්න කියලා. සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සඳහන් කරන කාරණේ දිනමිනයි අරගෙන ඉන්නේ පුවත්පතට. වැඩිහිටියන්ට එන්නත් ප්‍රමුඛතාව නොදීමෙන් කොවිඩ් මරණ ඉහළ ගියා කියලා තමයි සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙන්නේ. කොවිඩ් මරණ ඉහළ යාමට වැඩිහිටියන්ට එන්නත් ප්‍රමුඛතාව නොදීම බලපෑ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා තිබෙනවා කියලා තමයි කියන්නේ. ඒත් එක්කම ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයා මුසම්මිල් මහතා මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරන කාරණයකුත් දිනමින පුවත්පතේ වාර්තා කර තිබෙනවා. ඒ තමයි ආණ්ඩුවට මඩ ගහන්න COVID-19 ගැන සැබෑ දත්ත සංගවනවල. නඩි දැන් පෞගේ දිනවල අපි දැක්ක මේ දත්ත යම් ආකාරයකට වැරදි සහගත ලෙස ඉදිරිපත් කිරීමක් සිද්ධ වෙන ආකාරය ප්‍රදේශ කීපයකින් මඩකලපුව සහ ගම්පහ දිස්ත්‍රික්කවලත් මේ සිද්ධිය වුණා. මේ කාරණය වෙන්න ඇති මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ආණ්ඩුවට මඩ ගහන්න COVID-19 ගැන සැබෑ දත්ත සැඟවීමක් පිළිබඳව තමයි තොරතුරු අනාවරණය කරන්නේ. COVID-19 වසංගතය සම්බන්ධයෙන් සැබෑ දත්ත වෙනස් කිරීමක් සිදු වෙමින් තිබෙන බවත් වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් සහ හමුදාවේ ඉහළ නිලධාරියෙක් මේට සම්බන්ධ බවත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් වහාම සොයා බලන්නයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ඉල්ලීමක් කරන බවත් සඳහන් කරා කියලා තමයි දිනමින පුවත්පතට සඳහන් කරා කියලා තමයි මේ වාර්තාව අරගෙන ඉන්නේ. ටිකක් වෙනස් කාරණයක් නැදිත් හමුදාවේ නිලධාරියෙකුත් මේකට සම්බන්ධයි කියලා තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙන්නේ. මේ පිළිබඳව වහම හොයන්නලු දිනමින පුවත්පතේ වාර්තාව අරගෙන තියෙන්නේ. ඔය අතරේ සමගි ජන බලවේගයේ පැත්තෙන් සිද්ධ වෙන කතාබහක් මේ අද ඩේලි නිවුස් පුවත්පතේ ගැන වාර්තා කරනවා. සමගි ජන බලවේගයේ සඳහන් කරපු කරුණක් government should invite all MPs to discuss pandemic relief measures. Government should invite all MPs to discuss pandemic relief measures. මේ ඇති වෙලා තියෙන වසංගත තත්ත්වය යටතේ ඒ සඳහා අවශ්‍ය පිළියම් යෙදීමට මේ සියලු මන්ත්‍රීවරුන් කැඳවලා තීරණයක් ගන්න ඕනේ කියලා ඒ පිළිබඳව කතා බහ කරන්න සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන්න ඕනේ කියන කාරණාව තමයි සමගි ජන බලවේගයේ පාර්ශවයෙන් සඳහන් කරන්නේ. ඒ අතරේදී එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් ඔවුන් කියනවා UNP hopes for favourable reply from government on 21 proposals. මේ ඔවුන් යෝජනා 21ක් ඉදිරිපත් කරලා තියෙනවා. UNP hopes for favourable reply from government on 21 proposals. මේ කියන්නේ රුවන් විජේවර්ධන මහත්තයා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකතුමා. එතුමා කියනවා දැන් රජයට යෝජනා 21ක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ යෝජනා 21 පිළිබඳව රජය අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා favourable reply එකක් නැත්නම් ඒ සඳහා හොඳ ප්‍රතිචාරයක් ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා අද දවසේ Daily News පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඔව් දෙවෙනි පුවත්පතේ වාර්තාව නදිත් මේ විදිහට එනවා.
රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා කියන කතාවක්. දැන් කොරෝනා පැතිරෙන ලෙස සමහරු වැඩවර්ජන කළේ චේතනාත්මකවයි කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. රාජ්‍ය ඇමති ඩී.වී. චානක සඳහන් කරන්නේ අයිතීන් දිනා ගැනීමට ජනතාවට වෘත්තීය සටන් කිරීමට ඇති පරම අයිතිය ආණ්ඩුව පිළිගන්නා නමුත් මෙවර විපක්ෂයේ ඇතැම් පාර්ශව ඒවා සංවිධානය කළේ කොරෝනා පැතිරීමේ චේතනාවෙන් යයි ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා සඳහන් කරනවා කියලා තමයි කියන්නේ. මේ පවතින අවධානමක් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබියදී විපක්ෂය මෙසේ වැඩවර්ජන මෙහෙයුවේ ඇයිදයි ඒ ඉතා ඉක්මනින් කොවිඩ් පැතිරීමට එක හේතුවක් වුණේ ඇයිද චානක මහතා සඳහන් කර තිබෙනවා. උද්ඝෝෂණ කරපු හින්දා තමයි උද්ඝෝෂණ රැල්ලක් පාරට අරගෙන ඇවිල්ලා තමයි කොවිඩ් ව්‍යාප්තිය අරගෙන ගියේ. ගමටත් කොළඹට කණ්ඩායමක් එන්නේ ගම්වල ඉඳලා නදීත් එකතු කරගෙන ඇවිල්ලා තමයි කොළඹ උද්ඝෝෂණ කරන්නේ. ඉතින් මේ කට්ටිය කොළඹින් ගමට මේ කොරෝනා තත්ත්වය අරගෙන ගියා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ නිසා මේ විපක්ෂය සැලසුම් සහගතව මේ කටයුතු සිදු කළා කියලා තමයි ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ. කොරෝනා තොරතුරු පිළිබඳව බොහොමයක් වාර්තා කළා. ඒ වගේම දැන් අපිට එන තොරතුරු තමයි පසුගිය දිනවල පසුගිය කාලවකවානුවේ කතාබහට ලක් වුණා මේ කාරණය පිළිබඳව පාස්කු ප්‍රහාරය පිළිබඳව. පාස්කු කතාව දැන් යලි කරලියට එනවා. ඊයේ දවසේදී මාධ්‍ය සාකච්ඡාවක් තිබුණා අගරාධගුරුතුමන්. ඉන් පස්සේ නැවතත් පුවත්පත්වලට මේ ප්‍රවෘත්තිය ඇවිල්ලා තියෙනවා. පාස්කු ප්‍රහාරය ගැන අහන විට ආණ්ඩුව උපායශීලීව මග අරිනවා කියලා තමයි කියන්නේ. අගෝස්තු 21 වෙනිදා කළු කොඩි දාන්න කියලා රදගුරුතුමන් කියන කතාව එනවා. මේ විදිහට පාස්කු ප්‍රහාරය පිළිබඳව ප්‍රශ්න කරන වාරයක් පාසා ඒ කෙසේ හෝ යට ගසා ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරන උපායශීලී වැඩපිළිවෙලක ආණ්ඩුව ඉන්නවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. මැල්කම් කාදිනල් රංජිත් අගරාධගුරුතුමන් පවසයි කියලා දෙවෙනි පුවත්පතේ වාර්තාවක් එනවා මුල් පිටුවට. අද ඩේලි මිරර් පුවත්පත කියනවා කාදිනල් හිමිපාණන් සඳහන් කරපු කාරණාවක්. ඒ තමයි කාඩිනල් asks what happened to investigations against Ranil Maitri related to Easter attack කියලා. අද ඩේලි මිරර් පුවත්පත මේ ගැන ලියනවා. කාඩිනල් asks what happened to investigations against Ranil Maitri related to Easter attack. මේ පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් විශේෂම රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා හිටපු ජනාධිපතිතුමා මේ අයගෙත් නම් ගෑවිලා තිබ්බා ඇඳිලා තිබ්බා. මේ සම්බන්ධ පරීක්ෂණ වලට මොකද උනේ කියලා කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් අහනවා. calls for hoisting black flags on August 21st in Colombo diocese. මේ කොළඹ දියෝකීසියේ අගෝස්තු 21 වෙනිදා මේ කළු කොඩි ඔසවන්න කියලා කාදිනල් හිමිපාණන් ඉල්ලලා තියෙනවා කියලා අද ඩේලි මිරර් පුවත්පත කියනවා. ඉතින් උන්වහන්සේගේ අර බොහෝ දෙනෙක් කියන කාරණාව තමයි උන්වහන්සේගේ ආවේගය සාධාරණයි. මේ ජනතාව තමුන්ගේ ජනතාව වෙනුවෙන් තමයි මේ හඬ නගන්නේ කියන කාරණාව. හැබැයි අපි දන්නවා රටේ පරීක්ෂණ මේ පිළිබඳව දැන් සිද්ධ වෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් අපි දැක්කා අපි පහුගිය දවස්වල 7 වෙනි පැයටත් ඔබට මේ පිළිබඳව දැනුවත් කළා. අපේ 7 වෙනි පැයට ආව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල්තුමා එතුමා සඳහන් කරපු කාරණාව හරිගුප්තා රෝහණදිර මහත්මයා සඳහන් කළා. දැන් මේ වෙනකොට නීතිපතිතුමන් ඒ සම්බන්ධයෙන් අධිචෝදනා 23000කට වැඩි ප්‍රමාණයක් ගොනු කරලා තිනවා. සැකකරුවෝ 25 දෙනෙක් අත්අඩංගුවට අරන් තිනවා. උන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ සියලු කරුණු සිද්ධ වෙන අතරේ තමයි කාදිනල් හිමිපාණන් මේ පිළිබඳව සඳහන් කරන්නේ. ඔය අතරදී ලංකාදීපේ කියනවා අද කාදිනල් හිමිපාණන් සඳහන් කරපු කාරණාව පාස්කුදා ප්‍රහාරය ජනපතිගෙන් ලැබුණේ ලාමක පිළිතුරක්. 21 වෙනිදා රටපුරා කළු කොඩි ඔසවනවා. ලිපිය ප්‍රතික්ෂේප කරමින් කාදිනල් තුමෝ කීති කියලා මේ කාදිනල් හිමිපාණන් ජනාධිපතිතුමන් වෙත ලිපියක් යොමු කළා. ඒ ලිපියට ජනාධිපති නීති අංශය විසින් පිළිතුරු ලබා දුන්න. ජනාධිපතිතුමා පිළිතුරු ලබා දුන්නා. ඒ ලිපිය ප්‍රතික්ෂේප කරමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළා කියලා තමයි අද ලංකාදීපේ කියන්නේ. පාස්කුදා ප්‍රහාරයේ ජනපතිගෙන් ලැබුණේ ලාමක පිළිතුරක්. 21 වෙනිදා රටපුරා කළු කොඩි ඔසවනවා කියලා කාදිනල් හිමිපාණන් ওই විදිහට සඳහන් කරනවා. ඉතින් කොහොම වුණත් දැන් ඉදිරියේදී අපි දන්නවා මහාධිකරණයක් විශේෂ මහාධිකරණයක් ස්ථාපිත කරන්න නියමිතයි. අර පහුගිය කාලේ අපි දැක්ක සමීර දිනපතා නඩුව අහනවා. ඒ දිනපතා නඩුව ඇහුවේ නීතියට බලපෑම් කරමින්. හැබැයි වත්මන් රජයට නීතියට බලපෑම් කරන්න හැකියාවක් නැහැ කියන කාරණාව තමයි ජනාධිපතිතුමා ඒ වගේම ජනාධිපතිතුමාගේ නීති අංශය පවා සඳහන් කරන්නේ. කොහොම වුණත් මේ කටයුතු පරීක්ෂණ අඛණ්ඩව ඉස්සරහට සිද්ධ වෙනවා කියන කාරණාව අපිට පිළිතුරක් විදිහට ලැබුණා පහුගිය දවසක. ඔව් යම් ආකාරයට ක්‍රමවේදයකට අනුව මේ සියල්ල සිදුවෙමින් තිබෙන කාලවකවානුවක තමයි මේ කළු කොඩි කතාවක් කරලියට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. කොමුණත් අපි යනවා ඊළඟට කොරෝනා ආස්සේ තවත් වර්ජනයක් පිළිබඳව තොරතුරු අනාවරණය
අනාවරණය වෙනවා. ස්ථානාධිපතිලාගේ වර්ජනයෙන් දුම්රිය 25ක් නැවතුණා කියලා තමයි කියන්නේ. දිවයින වාර්තා කර තිබෙන්නේ ප්‍රවෘත්තිය. දුම්රිය 25ක් නැවතිලා තියෙනවා ඊයේ දවසේදී. දුම්රිය වර්ජනයක් සිද්ධ වුණා. ස්ථානාධිපතිලා තමයි මේ වර්ජනය කළේ. නමුත් ස්ථානාධිපතිවරුන් දිනක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළද දුම්රිය ධාවනයේ දැඩි බාධාවකින් තොරව ඊයේ සිදු කිරීමට කටයුතු කළ බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කර තිබෙනවා. ඒ නිසා දුම්රිය ධාවනයට බාධාවක් කළා නැහැ. හැබැයි ස්ථානාධිපතිවරු යම් වර්ජනයක් කළා. ඔවුන් ඉල්ලීමක් කළා මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ගණනාවක් පිළිබඳව තමයි ඔවුන් කතා බහ කළේ. නමුත් ඔවුන් යම් ආකාරයකට නදිත් අර වර්ජනයක් පාරට ඇවිල්ලා පොකුරු පිටින් හැදිලා එහෙම කරන්නේ නැතුව මේක සාධාරණව ඔවුන් කිරීම පිළිබඳවත් යම් සාධනීය බලාපොරොත්තුවක් තියෙනවා ඔවුන්ගේ ඒ ඉල්ලීම් වල. ඔය අතරදී අද දිවයින පුවත්පත වාර්තා කරපු කරුණුත් එක්කම අපි ඊළඟට යනවා ලංකාදීප පුවත්පතට. අද මහනුවර දෙවැනි කුඹල් පෙරහැර අද කියලා මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය ඊයේ දවසේ ප්‍රථම වරට පෙරහැර වීථි සංචාරය කළා. මහනුවර දෙවැනි කුඹල් පෙරහැර අද කියලා අද මේ විදිහට ලංකාදීපයට ලියනවා. ජේ.ඒල් ජයසිංහ මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ දෙවන කුඹල් පෙරහැර අද රාත්‍රී 7:15ට වීථි සංචාරය කෙරේ. පෙරහැර ශ්‍රී දළදා මාලිකාවෙන් පිටත්ව දළදා වීදියේ ඩී.එස්. නායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියට අවතීර්ණ වී ශ්‍රී දළදා මාලිකාවට ගෙබැදීමට නියමිතයි කියලා අද ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. දැන් කොරෝනාව තිබ්බේ නැත්නම් මේ දවස්වල කොච්චර පිරිසක් මහනුවරට යනවද? විදේශ සංචාරකයෝ බොහෝ පිරිසක් නුවරට යනවා. හැබැයි මහජන සහභාගීත්වයකින් තොරවයි මෙවර පෙරහැර පැවැත්වෙන්නේ. අපි සූදානම් සමීර අද දවසේ විදේශ තොරතුරු වලට අවධානය යොමු කරන්න. අද දවසේ ලංකාදීපය කියන කතාවක් ලෝවටා විදේශ සතිරේකය ලංකාදීප 13 වෙනි පිටුව එප්සිලෝන් විකෘතිය එන්නත් වලින් මට්ටු කරන්න අමාරුයි කියලා මේ පාකිස්තාන වෛද්‍ය පරීක්ෂකයෝ පිරිසක් කියලා තියෙනවා. COVID-19 එප්සිලෝන් වෛරස විකෘතිය ඩෙල්ටා විකෘතියට වඩා බිහිසුණු බවත් එය එන්නත් වලට ප්‍රතිරෝධයක් දක්වන බවත් පාකිස්තාන වෛද්‍ය පරීක්ෂකයෝ අනතුරු අංගවති කියලා දැන් අපේ රටේ ඩෙල්ටා ප්‍රභේදය තියෙනවා. ඩෙල්ටා ප්ලස් පිළිබඳව තාමත් වාර්තා වෙන්නේ නැහැ. ඒ අතරදී එප්සිලෝන් කියලා එකකුත් එන්න නියමිතයි කියලා තියෙනවා. ඉතින් කොරෝනාවෙන් අපිට ගැලවෙන්න හැකියාවක් තියෙද? ඔය අතරේ ඩෙල්ටා විකෘතිය ටියුනිසියාව කලබයි කියලා තියෙනවා. දේශපාලනික අර්බුද සහ සෞඛ්‍ය අංශය කඩාවැටීමත් සමග ටියුනිසියාවේ COVID-19 වසංගත තත්ත්වය තවත් උත්සන්න වෙලා කියලා අද ලංකාදීපය ওই විදිහට තොරතුරු කියනවා. ඔව් නජිත් ඊයේ දවසේ අපි දැක්කා ඩෙල්ටා ප්ලස් වලින් එහෙම නැත්නම් ඩෙල්ටා අනිත් ප්‍රභේදයත් එක්ක ඉන්දියාවේ පළවෙනි මරණය වාර්තා වුණා කියලා ඊයේ මාධ්‍ය වාර්තා සඳහන් කළා. මේ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වුණේ ඉන්දියාවෙන් තමයි මුලින්ම පටන් ගත්තේ. දැන් ඉන්දියාවේ ඩෙල්ටා ප්ලස් වලින් පළවෙනි මරණයක් සිද්ධ වෙලා තියෙන නිසා පරිස්සමින් ඉන්න කියලා තමයි අපි කියන්නේ. අපි බලමු කාටුන්. අපි මුලින්ම බලන්න සූදානම් දිනමින පුවත්පතට අංජන අදින කාටුනේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේ තමයි මේ බලන්න මේ බඩ මහත දේශපාලනඥයෙක් එක්ක සාමාන්‍ය මිනිස්සෙක් කතාවක්. අලුත් වීමෝල් බෑ කියලා බන්දුල සෑර් කියනවා. අලුත් වීමෝල් බෑයි කියලා බන්දුල සෑර් කියනවා. අනිත් එක්කෙනා කියන මේ සාමාන්‍ය මිනිස්සයා කියනවා පේනවනේ තියෙන ටිකෙන් තියෙන කරදරේ. ඉතින් අලුත් මෝල් ආවොත් එහෙම තව කොච්චර කරදරයක්ද? පේනවනේ තියෙන ටිකෙන් තියෙන කරදරේ. අපි යනවා අංජනගේ අනිත් කාටුන් එක නජිත් දිනමින පුවත්පතට අඳින මේකේ ගෑස් පිළිබඳව කතා බහ වුණා. මේ ගෑස් ලිට්‍රෝ ගෑස් එක පැත්තකින් බොහොම දුකෙන් බලාගෙන ඉන්නවා. ලාබ් ගෑස් ඉහළ ගිහිලා තියෙනවා. මිල ඉහළ ගියා ලාබ් ගෑස් වල. හැබැයි ලිට්‍රෝ වලට එහෙම වැඩිවීමක් කරගන්න තාම හැකියාවක් ලැබුණේ නැහැ. බලාගෙන ඉන්නවා දුකෙන් වගේ ලාබ් ගෑස් මිල ඉහළ ගිහිලා තියෙනවා. සාමාන්‍ය වැසියෙක් පැත්තකට වෙලා මේ දෙකම දිහා බලාගෙන ඉන්නවා. ලංකාදීප පුවත්පතේ තලංගම ජයසිංහගේ පලාමල්ල කාටුනේ අපි තෝරගන්නේ බලන්න ගෙදර දෙන්න දෙමහල්ලු කතාවක්. ඔය කුස්සියට වෙලා ඇන තියාගෙන බංකුවකට මේ පත්තරයකුත් බලන ගමන් මේ දෙන්නක් කතාව. මහත්තයා කියනවා මේ ඊයේ දවසට 156ක් මැරිලලු. ඊයේ දවසට 156ක් මැරිලලු. අනේ පව් 225න් එතකොට තව කීයද ඉතුරු කියලා මේ උන්ද අහනවා. ගෙදර උන්ද මේ මහත්තයා ආයි උත්තර දෙනවා නෑ යෝදී මේ අහිංසක කොරෝනා ලෙඩ්ඩු දැන් මේ හිතලා තියෙන්නේ අර 225න් 156ක්ම මැරිලායි කියලා. එහෙම මැරුණොත් ඉතින් බොහෝ දෙනෙක් සතුටුයි කියලාත් ඉතින් හිතනවා. පහුගිය දවස්වල 225 විපාක කියලාත් කිව්වා. කොහොම වුණත් මේ 225න් 156ක් නෙමෙයි මැරිලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු අහිංසක මිනිස්සු. නෑ යෝදී මේ අහිංසක කොරෝනා ලෙඩ්ඩු 156ක් මැරිලා කියලා තියෙනවා. අපි යනවා ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුන් එකට. මේ දේශපාලක තුමෙක් එක්ක කතා බහක් යන ආකාරය තමයි තියෙන්නේ. පවිත්‍රාගේ ඇමතිකම වෙනසක් වෙන්නේ නැතිලු.
පෞගේ දිනවල තිබුණා අජිත් පවිත්‍ර ඇමතුමියගේ සෞඛ්‍ය අමාත්‍ය ධූරය අයින් වෙනවා කියලා කතාවක්. ඒක හොඳයි සර්. නැත්නම් අලුතින් එන කෙනාත් මුට්ටි විශ්වාස කළොත් කියලා කියනවා. මුට්ටි කතාවක් තිබුණානේ පෞගේ දිනවල. ඒ අතරේ දිනමින පුවත්පතේ කියලා වැඩක් නැහැ කාටුනේ අපි තෝරගන්නවා අංජන ඉන්ද්‍රජිත් අඳින්නේ දිනමින පුවත්පතට මේ බලන්න මේ ඒත් දේශපාලකතුමෙක් ඉන්නවා අර බඩ මහත්තට තියෙනකොට දේශපාලකතුමාලා අඳුර ගන්න ලේසි. රනිල් බලේ හිටියානම් කොවිඩ් දැන් තුරන් වෙලා කියලා එජාප හිටපු මන්ත්‍රී කෙනෙක් කියනවා කියලා මේ මහත්තයා කියනකොට අපේ මහත්තයා කියනවා කොවිඩ් විතරක් නෙවෙයි අපි තුරන් වෙලා රනිල් බලේ හිටියානම් කොවිඩ් විතරක් නෙවෙයි අපිත් තුරන් වෙලා කියලා තමයි මෙයාලා නම් කියන්නේ. මේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත කාටුන් එක දිනමින පුවත්පතට අඳින බලන්න මෙතනත් ටිකක් බඩ මහත කෙනෙක් එක්ක දේශපාලකතුමෙක් වෙන්නේ නැති සාමාන්‍ය වැසියෙකුත් ඉන්නවා. ගෑස් කිරිපිටි හිඟියක් ආවේ ජනතාවට සහන දෙන්න ගිහින් කියලා බන්දුල කියනවා බං කියලා කියනවා. ගෑස් වල බර අඩු කරලා ලොකු සහනයක් දුන්නා මතකයි සර් කියලා කියනවා. ගෑස් වල බර අඩු කළා මිල අඩු කරේ නැහැ කියලා තමයි මේ කියන්නේ. අපි කාටුන් අවසන් කරන්න තෝරගන්නේ දිනමින පුවත්පතේ ඇත්ත නැත්ත කවිය රටේ මුල්ලේ මුදනායක ලියන්නේ. මේ බලන්න ඕස්ට්‍රේලියාවේ එක් නගරයක හමු වුණු විගස කොවිඩ් රෝගියෙකු එක නගරයේ වසා ඇත සතියක් විපත දැක මෙහි ඇති විපත් දැක ඇති වෙයි හිතට දුක. සියද ඉක්මවා දවසට මිය යාම ලෙඩවෙයි 3000 ගණනක් හැමදාම උද්ඝෝෂණවලට බාරයි වගකීම පාඩම් ඉගෙනගෙන නැති පාටයි තාම කියලා රටේ මුල්ලේ මුදන්නායක ওই විදිහට ඇත්ත නැත්ත කවිය ලියනවා. ඉතින් පහුගිය දවස්වල උද්ඝෝෂණක් තිබ්බා. බොහෝ දිනෙක එකට එකතු වෙලත් හිටියා. ඉතින් මේ අයට වගකීම දෙනවද? ඒ අයට වගකීම දෙනවද? අපි වගකීම් බාර ගන්නවද? කොහොම වුණත් අපේ පරිස්සම අපි බලාගමු. මීටරේ දුර පරිස්සම ඒක තියාගමු. ඒ වගේම මුවාවරණ පළඳිමු. දෙයත් නිතරම සෝදමු. මේ තමයි මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශ. වෛද්‍යවරු කියන්නේත් ඔය දේවල් කරන්න කියලා පරිස්සම් වෙන්න නම්. පරිස්සමෙන් ඉන්න අපි ගිහින් එන්න. සමීර. ඔව් අපිට සමුගන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. අපි සමුගන්නවා. සමුගන්නා මොහොතේ ඔබට ප්‍රාර්ථනා කරන්නේ නිරෝගීමත් දවසක්.